අපි අද කතා කරන්න යන්නේ software engineering කියන subject එකේ. කියන්නේ semester 3 වල BIT degree එකේ semester 3 වල තියෙන 7th chapter එක ඒක අපි 6th chapter එක. ඒක අපි කතා කරන්නේ testing කියලා. අපි බලමු testing chapter එක යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. එතකොට මේකෙදී කතා කරන objectives තමයි state of software testing process and required documentation. software testing process එක ඊට පස්සේ ඒකට අවශ්‍ය documentations කතා කරනවා ඊට පස්සේ techniques කතා කරනවා testing වල ඒ වගේම තමයි example problems කතා කරනවා අනිවාර්යයෙන් මේක ඔයගොල්ලෝගේ exam එකේ එන question එකේ එක කොටසක් වෙනවා ගොඩක් වෙලාට case study එකක් එක්ක එන ඊට පස්සේ code verification ඊට පස්සේ programming practices මේ දේවල් තමයි අපි මේ chapter එක යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. detail syllabus එක ගත්තොත් මේකේ තියෙනවා validation and verification. මේක ගොඩක් structured questions වල අහලා තිබුණා. මේකේ different එක මොනවද validation මොනවද verification කියන්නේ කියලා. ඊට පස්සේ techniques විදියට දීලා තියෙනවා black box white box testing ඊට පස්සේ inspections කියන එක. ඊට පස්සේ testing levels ටික තියෙනවා unit testing, integration testing, ඊට පස්සේ interface testing, system testing, alpha and beta testing, regression testing, right? Design test cases එකක් design කරන්නේ කොහොමද කියලා මේකෙදී කතා කරනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ validation and verification කියන එක. මොකද්ද validation කියන්නේ? මොකද්ද verification කියන්නේ? මේක ගොඩක් වෙලාවට exam එකට එන question එකක්. ඒ හින්දා මේකේ difference එක හොඳින් බලා ගන්න. මොකද මේක අහන්න පුළුවන් හින්දා the validation කියලා ගත්තොත් අපි ඒක කියන්නේ are we build the right product. verification කියලා ගත්තොත් are we build the product right. මේක නිකන් එක වගේ බැලුවල්මට හැබැයි මේකේ meaning එක ගොඩක් වෙනස්. are we build the right product කියලා කිව්වොත් මෙතනදී කතා කරන්නේ අපි කෙලින්ම අපි build කරන software එකේ customer දීපු client දීපු requirement ටිකක් තියෙනවා. අන්නේ requirements ටිකද අපි build කරන්න කියන එක අපි verify කරගන්න ඕනේ. ඕක තමයි කියන්නේ are we build the right product කියලා. ඒ කියන්නේ validation. validation එකක් කරනවා නම් ඒකෙදි අනිවාර්යයෙන්ම customer ඉල්ලපු product එක අපි produce කරනවාද එහෙම නැත්නම් ඒකද අපි software development එක කරන්නේ කියන එක තමයි ඔතනදී කතා කරන්නේ. එතකොට ඊළඟට කතා කරනවා are we build the product right. එතනදී කියන්නේ product එක හරියට build කරනවාද කියන එක. ඒ කියන්නේ errors නැතුව build කරනවාද කියන එක. ඒක තමයි ඒක වෙනස තියෙන්නේ. එතකොට validation වල අපි කතා කරන requirements ගැන verification වල කතා කරන්නේ errors ගැන. එතකොට මේකේ කියලා තියෙනවා validation and verification ගැන චුට්ටක් මේක note එක පොඩක් කියව ගන්න ඕගොල්ලෝ. software inspections තියෙනවා ඊට පස්සේ software testing තියෙනවා. එතනදී inspections කියලා අපි කතා කරන්නේ software එකේ ඇත්තටම codes ගැන ID එකක් ගන්න සහ codes inspect කරනවා කියලා තමයි අපි ඔතනදී කතා කරන්නේ. එතකොට මේකේ inspection සහ testing වල තියෙන main difference එක තමයි අපි දැනගන්න ඕනේ. inspection එකක් කියන්නේ අනිවාර්යයෙන්ම software program එකේ source code එක inspect කරන එක, source code එක බලන එකක්. එතකොට මේකෙදි ඇත්තටම software එක execute කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන පැහැදිලිවම කියනවා do not require the execution to be system to be executed. execute කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ software inspection එකේදී. හැබැයි software testing එකක් කියලා කියන්නේ එතනදී අනිවාර්යයෙන්ම මේක execute කරන්න අවශ්‍ය වෙනවා. execute කරන්න අවශ්‍ය වෙනවා software testing එකකදී. එතකොට ඔන්න ඔය වෙනස මතක තියාගන්න. එතකොට මේකෙදි software එකේ behavior එක තමයි check කරන්නේ ඇත්තටම software testing එක. එතකොට validation verification වලදී ඔය inspection software testing කියලා දේ චුට්ටක් මතක තියාගන්න. ඔන්න ඔය විදිහටයි ඒක වෙන්නේ. testing procedure. එතකොට testing procedure කියන්නේ මේ testing කරන්නේ කොහොමද කියන එක. එතකොට ඇත්තටම testing එකක් කරන්නත් අර වගේම තියෙනවා steps ටිකක් කරන්න සාමාන්‍ය software development life cycle එකේ කතා කළා වගේ. ඇත්තටම testing එකක් කරන්න testing plan එකක් තියෙනවා. test plan එකක් තියෙන්න ඕන.
ස්ටැබ්ලිෂ් කරපු. ඊට පස්සේ ටෙස්ටිං සාමාන්‍යයෙන් අපි කතා කළොත් ඇත්තටම software development කියන ලයිෆ් සයිකල් එකේ හැම ස්ටේජ් එකේදීම අපිට ටෙස්ටිං වැදගත් වෙනවා. එතකොට ටෙස්ටිං කියලා කියන්නේ එක ස්ටේජ් එකක් කියලා අපි කතා කළේ ගොඩක් පරණ software developing methods වල. හැබැයි දැන් එන හැම එකකදීම ටෙස්ටිං then and there සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට හැම ස්ටේජ් එකකදීම ටෙස්ටිං කියන එක ස්ට්‍රේට් වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. ඒකත් මට මතක විදියට ක්වෙස්චන් එක අහලා තිබුණා. ඔය කාරණාව. එතකොට මේ ප්‍රොසීඩ් එකක් කියලා කියන්නේ ඇත්තටම අපි මේකට ප්ලෑන් එකක් හදාගෙන ඒක කොහොමද එක්සිකියුට් කරන්න කියන දේ ඉස්සෙල්ලා ප්ලෑන් කරලා ඉන්න ඕනේ. ටෙස්ට් ප්ලෑන් එකක් කියලා කියන්නේ ඒකට. ඒතර මෙතන දෙනවා ටෙස්ට් ප්ලෑන් එක අපි ඉන්ක්ලූඩ් කරනවා මොනවද? the pre request of for the test. ටෙස්ට් එකක් කරන්න මොනවද කලින් සූදානම් වෙන්න ඕනේ? මොනවද අවශ්‍යතාවයන් තියෙන? ඊට පස්සේ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මොනවද ස්ටෙප්ස් කරන්න ඕන මේ ටෙස්ටිං එකේ. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි ඉන්ටර්ෆේස් එකක් ටෙස්ට් කරනවා කියලා කියමුකෝ. යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් දාන්න තියෙන ඉන්ටර්ෆේස් එකක් ටෙස්ට් කරනවා නම් එතන ස්ටෙප් බයි ස්ටෙප් කියන්නේ යූසර් නේම් එක ඉස්සෙල්ලාම දාලා කරෙක්ට් යූසර් නේම් එකක් දාලා කරෙක්ට් පාස්වර්ඩ් එකක් දාලා ඒක ටෙස්ට් කරනවා. ඊට පස්සේ කරෙක්ට් යූසර් නේම් එකක් දාලා ඉන්කරෙක්ට් පාස්වර්ඩ් එකක් දාලා ටෙස්ට් කරනවා. ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් අපි මේක ලියලා තියෙනවා. ගොඩක් වෙලාවට ටෙස්ට් කේස් එකක මෙන්න මේ විදිහට තමයි ලියවෙන්නේ. කරන්න තියෙන ෆන්ක්ෂන් එක මොකක්ද? එහෙම නැත්නම් ඇක්ටිවිටි එක මොකක්ද? ඊට රිලේටඩ් අපිට තියෙන රිසල්ට් එක මොකක්ද කියන එක තමයි මේකෙදි ටෙස්ට් කරගෙන යන්නේ. ඊට පස්සේ the outcome of any test should be recorded in a test result document. එතකොට මේකේ කතා කළොත් මේක තමයි ටෙස්ට් කේස් එකක් ගත්තාම ඒ ටෙස්ට් කේස් එකේ ඉන්පුට්ස් එනවා. ඊට පස්සේ අවුට්කම් එක තියෙනවා. ඒ අවුට්කම් එක අනිවාර්යයෙන්ම රෙකෝඩ් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ මොනවා හරි එරර් එකක් තිබුණොත් අපිට ඒක නැවත සකස් කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ටෙස්ටිං ප්‍රොසීඩර් එකේදී ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඒ ප්ලෑන් එකේ තියෙන්න ඕනේ මොනවද ප්‍රී රික්වෙස්ට් ටෙස්ටිං එක කරන්න. ඊට පස්සේ මොනවද ස්ටෙප්ස්. ඊට පස්සේ මොකද්ද output එක. එහෙම නැත්නම් result එක මොකද්ද කියන එක තියෙන්න අවශ්‍ය වෙනවා ටෙස්ටිං ප්‍රොසීඩර් එකක. අපි ඊළඟට බලුවා මෙතන කතා කරලා තියෙනවා කොහොමද ටෙස්ට් ප්ලෑන් එකක් රන් කරන්න කියලා. හරි. එතකොට one by one steps විදිහට මේක දීලා තියෙනවා ටෙස්ට් ප්ලෑන් එකක් කොහොමද රන් කරන්න කියලා. චුට්ටක් මේක බලාගෙන අපි කතා කරපු කරුණයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ බලමු dynamic testing ඊට පස්සේ static testing verification කියලා දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ dynamic verification කියන්නේ මොකද්ද මේ static verification කියලා. එතකොට dynamic verification consider with exercising and observing product behavior testing including executing the codes. එතකොට dynamic testing තමයි අපි අර කතා කරන්නේ inspection කියලා. එතකොට static verification කියලා ගත්තොත් ඒක ආපහු අපි කතා කරන sorry මෙතන static testing අපිට එන්නේ no need to execute right does not include execution. එතකොට ඒක එන්නේ inspection වලට include execution මේක testing වලට එන්නේ. එතකොට dynamic static කියලාත් මේක බෙදෙනවා. එතකොට මේකත් මතක තියාගන්න dynamic නම් ඒක අපි testing කියලා කතා කරන්නේ. static නම් අපි ඒක කතා කරන්නේ inspection කියලා. එතකොට dynamic testing procedure එක එහෙම නැත්නම් process එක මෙතන තියෙනවා. එතකොට අපි ඉස්සරහට කතා කරනවා මේ තියෙන testing වල තියෙන stages. දැන් මේක ගත්තොත් මේකේ ගැන සඳහනක් කරලා තියෙනවා unit testing, subsystem testing, system testing, acceptance testing කියලා කොටස් කීපයක් දාලා තියෙනවා. unit testing කියලා කියන්නේ අපි දන්නවා individually එක unit එකක් software එකේ තියෙන එක කොටසක් test කරන එක individual component කියලා කියනවා. subsystem testing කියලා කියන්නේ collection of components. අපි ගත්තොත් subsystem එකක් විදිහට component collection එකක් වෙන්න පුළුවන්. integration testing එකත් ඔය ආකාරයට තමයි අපි සිද්ධ කරන්නේ. ඊට පස්සේ system testing කියලා කියන්නේ අර තිබුණු කොටස්. ඒ කියන්නේ components ඔක්කොම ටික එකට අරගෙන final testing එකක් කරනවා. ඊට පස්සේ acceptance testing එකක් කියලා කියන්නේ මේක කරන්නේ අපි end user එක්ක නැත්නම් client එක්ක මේක කරන්නේ. client දීපු
අපිට දීලා තියෙන requirements ඔක්කොම fulfill වෙලා තියෙනවද කියන එක තමයි මෙතනදී ටෙස්ට් කරන්නේ. දැන් මේක දාලා තියෙනවා project life cycle එකත් එක්කත් කොහොමද වෙන්නේ කියලා. අපි ගත්තොත් requirement test වෙන්නේ system එකේදී, acceptance test එකේදී, functional specifications integration test එකේදී test වෙනවා. design unit test එකේදී, ඊට පස්සේ coding unit test එකේදී මේ විදිහට තමයි මේ life cycle එක through testing සකස් වෙලා තියෙන්නේ. අපි ගත්තොත් ඊළඟට අපි කතා කරනවා technique of testing techniques මොනවද කියලා. එතකොට මේකේ අපිට කතා කරන්න mainly කතා කරන්න තියෙනවා black box and white box testing කියලා. එතකොට මෙතනදී black box testing කියලා කියන්නේ ඇත්තටම අපි මේ program එකේ code එක හරි නැත්නම් program එකේ structure එක හරි මොනවද දැනගෙන නෙවෙයි testing එක පටන් ගන්න. නිකන්ම අපි inputs ටිකක් දෙනවා. ඊට පස්සේ ඒකට අදාළ result එක අපි mention කරනවා. මෙන්න මේ result එක තමයි මේ input එකට ආවේ කියලා. ඕක තමයි black box testing කියලා අපි කතා කරන්නේ. මෙතන තියෙනවා program test case based on the system specification. මේකේ තියෙන්නේ system එකේ specification base කරගෙන තමයි test case එක හදන්නේ. example එකක් විදිහට ගත්තොත් අපි කියනවා username එකක් password එකක් අපි හිතමු password එකකට අපි දෙනවා rules regulations එකක් දෙනවා. මොනවද password එකක් 8 characters වලින් තියෙන්න ඕනේ. එතකොට ඒකේ capital letters තියෙන්න ඕනේ. එතකොට simple letters තියෙන්න ඕනේ. එතකොට මේක check කරනවද කියලා අපිට එකක් තමයි inspection එකකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ password එක ඇතුළට ගිහිල්ලා if condition එකක් through හරි මොකක් හරි through අපිට බලන්න පුළුවන් මේකේ තියෙනවද letters 8ක characters 8ක length එක check කරන්න තියෙනවද මොකක් හරි function එකක් හරි procedure එකක් හරි ලියලා. එහෙම එකක්. එතකොට ඒක black box testing වෙන්නේ නැහැ. ඒක වෙන්නේ white box testing. ඒතර white box testing වලදී අපි ඇතුළට ගිහිල්ලා code එක through ගිහිල්ලා one by one බලනවා මේකේ ඇත්තටම මෙහෙම දේවල් තියෙනවද කියලා. හැබැයි black box testing වලදී අපි එහෙම කරන්නේ නැහැ. අපි කෙලින්ම කරන්නේ කෙලින්ම දීලා බලනවා characters 8ක password එකක් දීලා බලනවා ඒක ගන්නවද කියලා. ඊට පස්සේ characters length එක number of characters change කරලා අපි දීලා බලනවා මොකක්ද output එක කියලා. ඊට පස්සේ අපි අර කියපු conditions capital letters simple letters නැතුව දීලා බලනවා password එක ගන්නවද කියලා. එතකොට අන්න ඒ වගේ අපි මේ program එක ගැන මොකුත් බලන්නේ නැතුව නිකන් input එකක් සහ output එකක් ගැන කතා කරන එකක් තමයි අපි කතා කරන්නේ black box testing කියලා. හරි. ඊට පස්සේ මෙතන example එකකුත් දීලා තියෙනවා බලන්න black box testing වලින් system data එක input කරනවා ඊට පස්සේ ඒකේ output කරනවා. එතකොට system එක ගැන අපිට idea එකක් නැහැ. ඒතර white box testing කියලා කියන්නේ ඒකේ opposite එක. එතකොට අපි මේකේ structure එක එහෙම නැත්නම් අපි මේකේ තියෙන coding style එක inspection කරලා බලනවා testing එකක් කරන්න. එතකොට අන්න ඒ වගේ එකක් තමයි අපි කියන්නේ white box testing කියලා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා structural testing කියලා. ඒ testing structural එක. right? එතකොට මෙතන තියෙනවා test data මොන data වලින්ද test කරන්න කියලා. එතකොට component code එක දාලා test කරනවා. ඊට පස්සේ testing output එක අපි output එක අපිට mention කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ component code එකෙන් derive කරගන්න ඕනේ මොන data ද අපි test කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ data අරගෙන මෙන්න මේ විදිහට component එකට දාලා test කරලා output එක මෙතනින් ලියන්න එහෙම නැත්නම් mention කරගන්න අවශ්‍ය වෙනවා. ඊට software inspection ගැන තවදුරටත් කතා කරගෙන යනවා මෙතන. අපි බලමු චුට්ටක් software inspection එකක් කියන්නේ මොකද්ද කියලා. අපි කලිනුත් මේක කතා කරලා තියෙනවා. තවදුරටත් කතා කරලා තියෙනවා inspection ගැන. ඒතර inspection එකක තියෙන main parts ටික මෙන්න මේ විදිහටයි කතා කරලා තියෙන්නේ. program inspection ඊට පස්සේ automated source code analysis ඊට පස්සේ formal verification කියලා. එතකොට program එක inspection කරනවා කියන්නේ මොකක්ද? අපි ගත්තොත් දැන් program එක කියලා කතා කරන්නේ මෙතනදී දැන් බලන්න can only check correspondence between program and its
ස්පෙસિෆිකේෂන්. එතකොට ස්පෙසිෆිකේෂන් එකක් කියලා කියන්නේ අපි දන්නවා ඒක රික්වයර්මන්ට් ඩොකියුමන්ට් එකක්. නැත්නම් අපි ඒක ගොඩක් වෙලාවට ගන්න ස්පෙසිෆිකේෂන් එකක් කියලා ගන්න මෙතනදී ඩොකියුමන්ට් එකක්. දැන් මෙතන බලන්න ප්‍රෝග්‍රෑම් එකයි එතන තියෙන රික්වයර්මන්ට්ස් ටිකයි කියලා ගත්තොත් ඒක ඇත්තටම වෙරිෆිකේෂන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක තමයි අපි චෙක් කරන්නේ ඉන්ස්පෙක්ෂන් එකේදී. අපි ඒක කලිනුත් කතා කරා. ඊට පස්සේ මේකේ යූස්ෆුල්නස් එක software එකක තියෙන ඇත්තටම ඩෙමොන්ස්ට්‍රේට් කරන්න අමාරුයි. මොකද මේක ප්‍රෝග්‍රෑම් එක කෝඩ් කරලා තියෙන විදිය ගැන තමයි වැඩිදුරටත් කතා කරගෙන යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා cannot check non-functional requirements, performance, reliability. ඒකට හේතුව මොකද්ද? අපි මේක execute කරන්නේ නැහැ. execute කරන්නේ නැති හින්දා අපිට non-functional requirements identify කරන්න බෑ. robustness වගේ ඒවා, ඊට පස්සේ දැන් මේක responding time එක වගේ එකක්, ඊට පස්සේ easiness වගේ එකක් අපිට ඒක check කරන්න බෑ. මොකද හේතුව අපි මේක execute කරන්නේ නැති හින්දා. එතකොට අපි ගත්තොත් මෙතන තවදුරටත් තියෙනවා inspection not required execution of a system so may be used before implementation. එතකොට මෙතන නැවත නැවතත් කියන්නේ එකම කාරණාව මෙතන සඳහන් කරන්නේ execute කරන්නේ නැහැ කියන එක. එතකොට මෙතන කියනවා සාමාන්‍යයෙන් තවදුරටත් ඉන්ස්පෙක්ෂන් වලදී එක ඉන්ස්පෙක්ෂන් එකකින් එක අපි හිතමු එක එරර් එකක් මුණ ගැහුණයි කියලා එතනින් ඉන්ස්පෙක්ෂන් නවතින්නේ නැහැ. ඒක දිගින් දිගටම ටෙස්ටිං ඉන්ස්පෙක්ෂන් කිරීගෙන යනවා. එතකොට ප්‍රෝග්‍රෑම් ඉන්ස්පෙක්ෂන් එක ගත්තොත් මේ කොටස් වලින් එතනදී අපි කතා කරන්නේ formalized approach to document review. එතකොට මේ document reviews දැන් ඇත්තටම මේ ඉන්ස්පෙක්ෂන් එක ඔයගොල්ලන්ටත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා finally ඒකේදී සබ්මිට් කරනවා ප්‍රොජෙක්ට් එක. ඒ ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරාට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා ඩෙසර්ටේෂන් එකක්. අපි ඇත්තටම ගත්තොත් ඩෙසර්ටේෂන් එකක් අපි දෙනවා ප්‍රොජෙක්ට් එකට. එතකොට අන්නේ ඩෙසර්ටේෂන් එකේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ වගේ ටෙස්ටින් එකක් යනවා. ඩෙසර්ටේෂන් එක ඔයගොල්ලන්ගේ බලනකොට ඒ කියන්නේ ડોකියුමන්ට් එක ඔයගොල්ලෝ software එක ගැන තියෙන ડોකියුමන්ට් එක තමයි අපි ඩෙසර්ටේෂන් එක කියලා කියන්නේ. ඒ ඩෙසර්ටේෂන් එක බලද්දිත් මේ වගේ ડોකියුමන්ට්ස් ඔයගොල්ලෝ use cases හරියට ලියලා තියෙනවද, ඩිසයින් හරියට කරලා තියෙනවද, රික්වයර්මන්ට් හරියට කරලා තියෙනවද, මේ හැමදේම බලනවා. එතකොට මේකේ ඇත්තටම ඩිෆෙක්ට් ඩිටෙක්ෂන් එකක් තියෙන්නේ. කියන්නේ කරෙක්ෂන් එකක් නෙවෙයි ඇත්තටම මෙතනදී අපි කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් ඉන්ස්පෙක්ෂන් එකේදී. ඒ වගේම තමයි මේකේ තියෙන පුළුවන් ලොජිකල් එරර්ස් මොනවද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ කෝඩ් එකක් through අපි ගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කෝඩ් එකක් ගත්තාම ඒ කෝඩ් එකේ never ended loops තියෙන්න පුළුවන්. infinite loops තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා anomalies තියෙන්න පුළුවන්. කියන්නේ data sets වල anomalies තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි unutilized variables තියෙන්න පුළුවන්. right? එතකොට මෙන්න මේ වගේ ඊට පස්සේ standards හරියට maintain වෙලා නැත්තම් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒවා තමයි අපි කතා කරන්නේ මෙතනදී inspection program inspection එකකදී. ඊට පස්සේ කතා කරලා තියෙනවා මෙතන inspection වලට සම්බන්ධ වෙන roles මොනවද කියලා. මේන්ලි ගත්තොත් author owner කියලා අපි මෙතනදී කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒ ප්‍රෝග්‍රෑම් එක කරපු කෙනා, ඩිසයින් එකක් නම් ඩිසයින් එක කරපු කෙනා. කොහොම හරි මේ කරපු වර්ක් එක එහෙම නැත්නම් අපි මේ ටෙස්ට් කරන්න යන වර්ක් එකේ responsible person කවුද කියන එක තමයි author owner කියලා අපි කතා කරන්නේ. ඉන්ස්පෙක්ටර් කියලා කියන්නේ මේ ඉන්ස්පෙක්ටර් තමයි සාමාන්‍යයෙන් මේක ඉන්ස්පෙක්ෂන් එක කරන්නේ ටෙස්ට්